නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ දහම් කැඩපත සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් ආපදා සම්පන්න කාලවක වානුවක් ලෝකයට ඒ වගේම මාතෘ භූමියට මේ සියල්ලත් එක්ක ජීවිතයේ තියෙන අස්තිරසාර භාවය පිළිබඳව උදාහරණ වුණවටත් වැඩිය ප්‍රකට වන අවස්ථාවන්. ඉතින් මේ සියලු අවස්ථාවන්හි තුනුරුවන පාමුලට පැමිණ ආදර ගෞරවය ඇති කරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ කෙබඳු වන්නේදයි විමසන්න හොයා බලන්න ඇත්තම ජීවිතයට සමීප කරගන්න තියෙනවා නම් ඒ මොනතරම් දුර්ලභ අවස්ථාවක්ද. ඉතින් ඒ පිණිසයි මේ දුර්ලභ අවස්ථා නිර්මාණය වන්නේ. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත පිණිස දහම් සාකච්ඡාව ඔබට සමීප කරන්න අපි සූදානම් වන්නේ. ගුරු දෙවිඳුන් අපි පළමුවෙන් වන්දනා කරගනිමු. ඒකම අපට අනුකම්පාවෙන්ම උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම වදාළ ගරුතර මහ සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව දායකත්වයේ දරන්නේ පින්නවල අමාදහර මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ සීතා පත්මිනී කාන්ති නිසංසලා සහ මල්කාන්ති යන පින්වත් පිරිසක් විසින් ඒ පින්නතුන් හැමදෙනාම සිහිපත් කොටගෙන කැටුව පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල අද දවසෙත් සදහම් සාකච්ඡා පවත්වමු. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර අපගේ ගුරු දේවයන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මය, එහෙමයි ස්වාමීනි. විශාල ව්‍යසනයන්ගෙන් මේ රට වෙලිලා යන කාල පරිච්ඡේදයක අපිට මේ ධර්මීය ශ්‍රවණය කරන්න ලැබීම පවා එහෙමයි. මම හිතන්නේ උදාාර දෙයක්. එහෙමයි. අපි ඒකට මේ කාල පරිච්ඡේදයේ අපි කතා කරමින් හිටියේ මේ බුද්ධ ශාසනයක හිත පහදවන්න වළක්වන, හිතේ පැහැදීම ඇති කරන එක වළක්වන ධර්මයන් ගැන. එහෙමයි. ඒතර මේ ප්‍රඥාලාභයේ වනසන හිත මේ යහපතින් මේ හිතේ තියෙන යහපත අතුරුදහන් කරන. එහෙමයි ස්වාමීනි. කොමකින්ද මේ නීවරණ කියන දේවල්. ඒතර මේ නීවරණ කියන ධර්මයන් දුරු කරගන්න විවිධයෝරින් යෝනිසෝ මනසිකාරයේ දෙන්න පණිවිඩ. එහෙමයි. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒවා. එහෙමයි. තමයි අපි ටික ටික කතා කරමින් හිටියේ. මේ ස්වාමීනි. අදත් මේ කාමච්ඡන්ද නීවරණය හිතින් බැහැර කර ගැනීම පිණිස එතකොට බලන්න මේ කාමච්ඡන්ද කියන නීවරණය බුදුරජාණන් දේශනා කළේ තමන්ගේ කාමච්ඡන්දයෙන් හිත යට වෙනකොට මේ තමන්ගේ යහපත වැටහෙන්නේ නැතු යනවා. ඒ වගේම තමයි අනුන්ගේ යහපත වැටහෙන්නේ නැතු යනවා. දෙපාර්ශ්වයේම යහපත යට වැටහෙන්නේ නැහැ කියන. එහෙමයි. කියන අර්ථයක් කරා හිත ගෙනියන්න දෙන්නේ නැහැ. එහෙමයි. වැදගත් දෙයකට හිත පිහිටවන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැත්තේ කුමක් විසින්ද? නීවරණ විසින් කරන්නේ. එහෙමයි. හරි පුදුම දෙයක් ඒක. එහෙමයි. ඒතර වැදගත් ජීවිතයක් එහෙනම් ගොඩනගන්න දෙන්නේ නැත්තේ කෙනෙක් විසින් නෙමෙයි. නොපෙනෙන බලවේගයක් විසින් නෙමෙයි දෙන්නේ නැත්තේ. කවුරු විසින්ද? නීවරණ විසින්. එහෙමයි ස්වාමීනි. නොපෙනෙන බලවේගත් සම්බන්ධ වෙන්නේ නීවරණ හරහා. සම්බන්ධ වෙනවනේ. නීවරණ හිතේ පවතිනකොට ඒගොල්ලන්ට ඒක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමයි. ඒක නිකන් මේ වගේ. රාගේ බහුල තියෙන කෙනෙක්ගේ හිතේ රාගේ අවුස්සන තව කෙනෙකුට ලේසියිනේ. එහෙමයි ස්වාමීනි. හරි සරලයි. එහෙයි. ද්වේෂයේ බහුල කෙනෙක්ගේ හිතේ ද්වේෂය අවුස්සන තව කෙනෙකුට හරි සුළු දෙයක් කරන්න ඕන. සුළු දෙයක් කරන්න ඕන. අනේ සුළු දේවල් ඒ චරිතයට කරන්න පුළුවන්. එහෙමයි. එහෙමයි තියෙන්නේ. එහෙයි ස්වාමීනි.
එතකොට බුදුරජාණන් වහන්සේ අපි මේ දේශනා කළා මේ මහා දුක්ඛස්කන්ධ සූත්‍රයේ හරිම ලස්සනට කාමයන්ගේ ආදීනව සිහි කර කර කාමයන්ගේ ආස්වාදී ආදීනවේ නිස්සරණේ බොහොම ලස්සනට පැහැදිලිව විස්තර කළා. එහෙමයි. එහෙම සිහි කර කර මේ ශ්‍රාවකයෝ හිත මේ නීවරණ දුරු කරගත්තු විදිය. ඊළඟට රූපේ ආස්වාදී ආදීනවේ අපි කතා කළ ආදීනවේ ටිකක්. එහෙමයි. එතකොට ඒක මුලින් අපි දැන් මුලින්ම ආයෙ පැහැදිලි කරන්න ගියොත් අපිට කාල වේලාව මදිනෝ. ඒක හරි ලස්සන මේ සරල උපමාවක් තමයි ගත්තේ රූපය ආදීනව විස්තර කරා. එහෙමයි ස්වාමීනි. ලස්සනට මේ හුරු බුහුටි වයසේ ඉන්න කෙල්ලි ගෑල්ලමේ ගැන කියලා. එහෙමයි. ඇහුව මේ ගෑල්ලමේ ඇත්තටම ලස්සනයි නේද? බලන්න භික්ෂුන් වහන්සේලා කියන්නේ ලස්සනයි නේද ඇත්තටම පින්වත් මහණනි. ලස්සනයි නේද කොහොමද ඒක? ස්වාමීනි ඇත්තටම ලස්සනයි. එහෙනම් පින්වත් මහණනි තේරුම් ගන්න කියන එකකින් යම් සතුටක් සෝමනසක් හට ගන්නවා නම්. එතන භික්ෂුන් වහන්සේලා ඉන්නේ. ඒක ස්ත්‍රී රූපයක් ගන්න. එහෙමයි ස්වාමීනි. ස්ත්‍රී රූපයක් ගන්න ඒ නිසා තමයි. අනිත් එක තමයි මේ දැන් භික්ෂුවට සසරේ අන්තරාය කළ තියෙනවා ආහාරවලින්. බොහෝ අය ආහාර වලට අහු වෙලා ඒකින් වෙනසිලා තියෙනවා. ඊළඟට අන්තරාය කරන දෙයක් තමයි ස්ත්‍රිය භික්ෂුවකට. එහෙමයි. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ පිරුණම් මංචකයේදී ආනන්දයන් වහන්සේ අහනෝනේ මේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුවක් කාන්තාවක් සම්බන්ධයෙන් කෙසේ පිළිපැද්දිය යුතුද කියලා. එහෙමයි. ඒතර බුදුරජාණන් දේශනා කරන කාන්තාවක් නොදැක්ක යුතුයි කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක දැන් එහෙම නොකර ඉන්න බෑනේ දකින්නවනේ පරිසරේ. එහෙමයි. දැක්කොත් මොකද කළ යුත්තේ? ඊට පස්සේ කියන කතා නොකළ යුතුයි. ඒතර කාන්තාවන්ට අවඥාවෙන් හිම කළා නෙමෙයි. එහෙමයි ස්වාමීනි. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ පණිවිඩය දුන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් මේක අහලා නොනුවණින් විමසපු සමහර කාන්තාවෝ ඒ බණ කියපු භික්ෂුන් වහන්සේලාට බයිනවා. එහෙමයි ස්වාමීනි. සමහරවිට බුදුරජාණන් වහන්සේත් එහෙම දෙයක් කිව්වාද කියලා ඔක බුරු කතාවක්ද පසු කාලිනව අපේකක්ද කියලා එහෙම කතා වෙනවා. එහෙමයි. ඒක පණිවිඩය කියන්නේ සම්බුදු ඥානය කියන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. ඒකට හේතුවක් මට හම්බුණා. හරි ලස්සන තැනක් තියෙනවා. අංගුත්තර නිකායේ. ඒකේ තියෙන පින්වත් මහන්නේ මේ පුරුෂයෙක්ගේ හිත මැඩ ගන්න රූපයක් විදියට ස්ත්‍රී රූපේ තරම් වෙන කිසිම රූපයක් මම දකින්නේ නැහැ කියන. එහෙමයි ස්වාමීනි. මේක සසරගත ප්‍රශ්නයක් එතකොට. එහෙමයි ස්වාමීනි. එච්චරට පුරුෂයාගේ හිත මැඩ ගන්න රූපයක් තමයි ස්ත්‍රී රූපය. ඊළඟ විස්තර කරනවා ස්ත්‍රියගේ හිත මැඩ ගන්න රූපයක් විදියට පුරුෂ රූපේ තරම් මම මොකොත් දකින්නේ නැහැ කියන. එහෙමයි. ඔය අන්‍යෝන්‍ය සම්බන්ධ නිසා තමයි මේ සංසාරේ ඉන්නේ අපි. එහෙමයි. ඒතර යනතුරු බුදු කෙනෙක් දකින්න සම්බුදු ඥානෙ. ඒතර මේ ගිහිගේ අතහැරලා ඉන්න මේ අහිංසක කුලපුත්‍රයාට රැකින්න ඊ පණිවිඩය දෙන්නේ. එහෙමයි ස්වාමීනි. ආදරයක් දයාවක් කරුණාවක් මෛත්‍රිය නැතුනේ කතා කරන්න එපා කියන දකින්න එපා කියලා කියන්නේ. එහෙමයි. මේ පුරුෂයෙක්ගේ හිත මැඩ ගන්න රූපයක් විදිහට ස්ත්‍රී රූපිතර මුකුත් දකින්න නැත්තම් එහෙනම් ඒකෙන් අනතුරක් ජීවිතේ නැද්ද? තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒක ඊට පස්සේ කියන ස්වාමීනි කතා කරන්න හම්බුනොත් එහෙනම් මොකද කරන්නේ? වචන ප්‍රමාණය අඩු කරගන්න කියනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ සංඥාවක් ඇති කරගන්න කියන කුමක්ද මේ සංඥාවක් ඇති කරගන්න කියන මේ මගේ අම්මා. මේ මගේ සහෝදරිය. මේ මගේ දියණිය. දැන් අම්මගේ වයස කිරින්න මේ මගේ අම්මා. මේ සහෝදරියගේ වයස සහෝදරියගේ වයස නම් මේ මගේ සහෝදරිය. එහෙමයි. දියණියගේ වයස නම් මේ මගේ දියණිය. කියන සංඥාව හිතේ උපද්දගෙන කතා කරන්න කියලා. එහෙමයි. ඒ පෙරලෙන්න දෙන්නේ ත්‍රිම් පිරිස හිත. එහෙමයි. දැන් අම්මාගෙන තියෙන සෙනෙහ මේ ගෞරවනීය සෙනෙහසක් නේ තියෙන්නේ. සහෝදරිය ගැන තියෙන ගෞරවනීය සෙනෙහසක් නේ තියෙන්නේ. දියණිය ගැන තියෙන ගෞරවනීය සෙනෙහසක් නේ තියෙන්නේ. කාරුණික සෙනෙහසක් නේ තියෙන්නේ. එහෙමයි. ඒතර ඒක ඒ ગેප් එක තියාගෙන එතකොට ගනුදෙනු කරන්නේ. එහෙමයි. ඒකින් ව්‍යසනයක් වෙන්නේ. දැන් භික්ෂුව වෙනසුණා කියන්නේ ශාසනය ඉවරයිනේ. එහෙමයි ස්වාමීනි. දැන් භික්ෂුව නිසා දැන් අද කටින පින්කම් කරනවා. කවුරු නිසා භික්ෂුව කියන නිසානේ කටින පින්කම් කරන්නේ. එහෙමයි. ඒතර මේ භික්ෂු ජීවිතයේ තියෙන කුමක් මතද? ඒ පිරිසුදු උපසම්පදා සීලය මතනේ තියෙන්නේ. එහෙමයි. එතකොට මේ සීලය රැක ගැනීම පිණිසයි ඒ වගේ දෙයක් කරන්නේ. එහෙම තු කාන්තාවන්ට ගැරහීම පිණිස නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ඒ කාන්තාව විතරද ගණන් පහත් කළ සැලකුවා කියන අදහසින් නෙමෙයි. භික්ෂු ප්‍රතිරූපේ මේ රැකවරණය පිණිස. ඒ කියන්නේ සම්බුද්ධ ශාසනය රැකවරණය පිණිස. එහෙමයි. ඒතකොට මේ සංසාරේ බොහෝ දැන් ඔය ගෞතම බුදුරජාණන් ශාසනෙත් ඒ වගේ ස්ත්‍රිය නිසා භික්ෂුන් වහන්සේ නුවණින් කල්පනා කරලා විනාශ වෙච්ච අවස්ථා තියෙනවා. ඒ නිසාම තමයි දැන් ස්ත්‍රී රූපයක් ගන්න මෙතන.
ඒක සිහිපත් කළ දෙන්නේ මේ පිණිසයි. දැන් මම මේ කාරණේ පැහැදිලි කරන්නේ මට උනුනේ. එහෙමයි. එතකොට දැන් මේ ඒ කාරණේ කියද්දි දැන් ඔය තියෙනවා මේ චාතුම කියන සූත්‍රයේ තියෙනවා මේ ස්ත්‍රිය දකින්න කියන අර මම මුද්දේ කිව්වේ අර මේ අර එක තැනකදී මම කිව්වේ මේ මොකද්ද මේ ආහාර පාන කිඹුල් බයක් විදිහට දකින්න කියලා. එහෙයි ස්වාමීනි. ආහාර වතුරට බහින කෙනා කිඹුල ගැන අවධානයක් තියෙන්න ඕනේ. එහෙමයි. ඒ බය ඇති කරගෙන මේ වතුරට බහින්න ඕනේ. ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනයට එන කෙනා ඒ වගේම බයක් ඇති කරගන්න කියනවා මේ වතුරට බහින කෙනා මේ දියසුලියට බය වෙන්න ඕන කියනවා. දියසුලිය තියෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඒ වගේ තමයි ඒක ගල්පනවා මේ නෑ මේ මිනිකන මෝරුන්ට බය වෙන්න ඕන කියනවා. එහෙමයි. මත්ස්‍යෝ ඉන්න ඕනේ මිනිකන. එහෙයි. ඒ වගේ තමයි බුද්ධ ශාසනයට එන භික්ෂුව ස්ත්‍රී සම්බන්ධයෙන් ඒ විදිහට තේරුම් ගන්න කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ ආරක්ෂාව පිණිස එහෙම කියන්නේ. ඒතර ඒකෙන් අදහස් වෙන්නේ එහෙනම් මේ ස්ත්‍රී ගැන මිනිකන මෝරෙක් කියලා ගත්තොත් එහෙම මොකද වෙන්නේ? එහෙමයි ස්වාමී. දැන් ඒකෙන් පුදුම විදියට දැන් මම මේ ළඟදිත් මේ පිරිසකට පැහැදිලි කිරීමක් කළා විශාල විදියට මේ ධර්ම බුද්ධ දේශනාවල තියෙන කරුණු අයෝනිසෝ මනසිකාරය යෙදිලා ඒ කාලෙත් දැන් මාගන්ධිය වගේ ස්ත්‍රීන් හිටිය භාගතුන් වහන්සේට වෛර බැඳගත්තා. එහෙමයි ස්වාමීනි. මේ බුද්ධ ශාසනයක රැකවරණය පිණිස නේද මේ කියන්නේ මේ සසර පුරාවට එන ප්‍රශ්න නේ ඊට පස්සේ ආපහු මෙතනට ආවලා මතුවෙන්නේ. එහෙමයි. ස්වාමීනි දැන් අර කිඹුල්ල ඉන්න දියාගලකට බහින්න හදනකොට අපි කොච්චර පරිස්සම් වෙනවද? අනින්නේ ඒකනේ. ඒ වගේ ඒතර ඒ වගේ අර පරිස්සම් බවක් භික්ෂුව තුල ඇති කරන අවදානමක් ඇති කරවන්න මේ පණිවිඩය දෙන්නේ භික්ෂුවට. එහෙමයි ස්වාමීනි. එහෙම තු අර පැත්තට ගැරහීම් පිණිස නෙමෙයි. එහෙයි. ඒතර මේක නුනුවණින් ගත්තොත් එහෙම මොකද වෙන්නේ? දැන් සමහර අය මේක නුනුවණින් අරගෙන කාන්තායට ගරහන. එහෙමයි. ඒක සත්පුරුෂකම. එහෙමයි ස්වාමීනි. මෙහෙම ගරහන බුදු කෙනෙක් දේශනා කළේ කවදා ධර්මයේ කාන්තාවද? එහෙමයි. එතකොට මේ සමහර කාට කාන්තාව භික්ෂු ප්‍රතිරූපය ගැන විශාල වෛරයක් ඇති කරගෙන ඉන්නවා. එහෙමයි. අපිට මෙච්චර පහත් කළ සලකලා කියලා. එහෙනම් බුද්ධ ශාසනය පැවිදි බවක් දෙයිද? එච්චර පහත් කළ කාන්තාව සලකනවා. එහෙමයි ස්වාමීනි. මේ බුද්ධ ශාසනයේ පැවිදි බව දීලා අග්‍ර තනතුරු දුන්නනේ භික්ෂුණීන් වහන්සේලාට මේ බුද්ධ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර බව කීමා මහරහත්තරණයට. එහෙමයි. විනයදර භික්ෂුණීන් අතරින් අග්‍ර මේ පටාචාර්ය භික්ෂුණීන් වහන්සේට. එහෙමයි. බලන්න අපිට මේ වගේ විසාකා මහ උපාසිකාව දානයෙන් අග්‍ර බව, සද්ධාවෙන් අග්‍ර බව, සුප්පාවාස. ඒකට හිම අග්‍ර තනතුරු දීලා පවා බලන්නකො භික්ෂුන් වහන්සේලාටත් එහෙම දුන්නා භික්ෂුන් වහන්සේලාටත් දුන්නා. වෙනසක් කළේ නැහැ. ස්වාමීනි සාත්‍රුන් වහන්සේගේ මහා කරුණාව. එහෙමයි. සමානාත්මතාවය. එහෙමයි. ඊළඟට අර පැත්තෙන් උපාසකයන්ටත් අග්‍ර තනතුරු දුන්නා මේ පැත්තෙන් උපාසිකාවටත් දුන්නා. එහෙමයි. කවදා බුදු කෙනෙක් ස්ත්‍රියට ගරහලා නැහැ. එහෙයි. මෙතන අර උපමාවක් අරගෙන කියන්නේ මේ උපමාවෙන් තමයි එතකොට දැන් හිතන්න දැන් මස් කට්ටි උපමාව දෙනවා කියලා. එහෙමයි. ඒක කෙනෙකුට තීරුම් ගන්නනේ ඔළුවේ මවා ගන්න පුළුවන් නේ හිත ඇතුලේ මොලේ කලඳක් තියෙන කෙනාට. එහෙමයි. මවා ගන්න පුළුවන් නේ. දැන් ඒතර ආහාර වලට කිඹුලා ගැන කියන්නේ ඒක හිතේ මවා ගන්න පුළුවන්. කිඹුලගේ මෙහෙම අහුනොත් මේ කිඹුලට අහුනොත් මේ ප්‍රශ්න සිද්ධ වෙනවා. එහෙමයි. ව්‍යසනයක් වෙනවා. එහෙමයි. ඒතර ඒ නිසා ඒතර ආහාරය එතකොට එහෙනම් ආහාරයට අහුනොත් අපි ව්‍යසනයක් වෙනවා. එහෙමයි. එහෙනම් ඒ වගේම තමයි එහෙනම් මත්ස්‍යයකට යම් කෙනෙක් අහුනට පස්සේ ව්‍යසනයක් වෙනවා. එහෙනම් මේ වගේ ව්‍යසනයක් මට වෙන්න පුළුවනි කියලා අදහස දෙන්නයි උපමාවක් කියන්නේ. එහෙමයි. මේ හැම දෙයකින්ම තියෙනවා ඔක්කොම තියෙන්නේ මේ අඥානකම තියෙන්නේ. ඒ වගේ උපමාවක් අරගෙන සමය කාන්තාය අපහැදිලා ඉන්නවා නම් භික්ෂුවට භාග්‍යතුන් වහන්සේ ශාසනයේට ඒ අඥානකම තියෙන්නේ. ඒ උපමාවකින් ඉස්මතු කරන්න දෙන දේ දක්ෂණය තේරුම් ගන්න දක්ෂණය. ඒක හේතු කරගෙන කාන්තාවට යම් කෙනෙක් ගරහනවා නම් ඊතර තියෙන අඥානකම තියෙන්නේ. එහෙම එකක් මේ ශාසනයේ නෑ එතකොට. ගැරහීමක් නෑ. ප්‍රඥාවන්ත වීමයි තියෙන්නේ හැමතිස්සෙම. එහෙමයි. අර්ථවත් දේ තේරුම් ගන්න ප්‍රඥාවන්ත වීම. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ එතකොට මේකදී මේක ස්ත්‍රී රූපය ගන්න හේතුව ඒක තමයි. භික්ෂුන් වහන්සේලා හිටියේ මෙතන. ඒක නිසායි ගත්තේ ඒ රූපය. එතන මේ ස්ත්‍රී රූපේ වයසට යන හැටි 80ටපත් වෙන හැටි ඊට පස්සේ ඇඳට වැටෙන හැටි ඊට පස්සේ මල මුත්‍රා ගොඩේ වැටිලා ඉන්න හැටි. ඒතර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපි අපේ ජීවිතයෙන් මේකට ගාගන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් අඥානකමට. එහෙමයි සර්. ඒක ඔක සමාජගත කරනවනේ. අද මොකද මේ අද සමාජය දැන් අද ගොඩාක් තියෙනවා දැන් මේ Facebook අනම්මනම් තියෙනවනේ. මම දැකලා තියෙනවා ඒ වගේ පෝස්ට් ෂෙයා කරනවා මේ කාන්තා කට්ටිය. කාන්තා කට්ටිය පෝස්ට් ෂෙයා කරනවා හරියට. දැන් මට මතකයි අපේ සමහර ස්වාමීන් වහන්සේලා බෝධින් වහන්සේලාට හරියට නිගරු කරනවනේ. එහෙමයි. එක එක දේවල් ඉල්ලලා මෙහෙම කළා අනම්මනම් කළා. එතකොට ඒකට ස්වාමීන් වහන්සේලා ගොඩක් ඉතින් කරුණු කිව්වා මොකද පවුඩස් කරගන්නවට අනුකම්පාවයි. එහෙමයි. ඒක අනුකම්පාවෙන් කිව්වේ. එහෙමයි.
ඒතකොට ඒකට හරියට ගරහන ගත්තා මේ බෝධින් වහන්සේත් අල්ලන්න බැරි ශාසනයක් කිය ඔය විදිහට ගරහමින් එහෙමයි. පුදුම විදිහට පවරස් කරගන්න සමාජගත කළා යම් දේවල්. ඒතකොට ඒක අර්ථ තේරුම් ගන්න ඕන ගොඩාක් කාන්තාය තමයි මේ කොඩි හදලා බෝධි එල්ලන්න පටන් ගත්තේ පිරිමියට වඩා. එහෙමයි. ඒතකොට දැන් බලන්න බෝධින් වහන්සේ ස්පර්ශ කරන්න එපා කිව්වම එතෙන්ට ඒ අර කරුණට එන්නේ නැහනේ. එතනින් නවතිනවා. එහෙමයි. රැකවරණයක් නැද්ද ස්ත්‍රියටම රැකවරණයක් නේද එතකොට. එහෙමයි. අර කොඩි එල්ලනවා විවිධ දේවල් ඊට පස්සේ ඔය කිරි කලවක් කරලා බෝධින් වහන්සේලා විනාශ වෙච්ච අවස්ථා තියෙන සෑහෙන්න. එහෙමයි. ඒතර ඒ වියසනේ වලකින්න ඕනේ. එහෙමයි. ඊළඟට තමයි දැන් ස්පර්ශ කරන්න එපා කියලා අදහසින් කියන්නේ දැන් අර සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමකට භික්ෂුන් වහන්සේ නමක් විනය පිටකේ තියෙන ගෙදර යනවා. එහෙමයි. ඊතර භික්ෂුන් වහන්සේට විනය ශික්ෂාපදයක් පනවලා තියෙනවා රාගසිතින් කාන්තාවක් ස්පර්ශ කරන්න බෑ. එහෙමයි. රාගසිතින් ස්පර්ශ කළොත් එහෙම එවතක් වෙනවා. එහෙයි. ඒතර එවතත් ලොකු බරපතල එවතක්. එහෙමයි. එතකොට ඒ නිසා භික්ෂුන් වහන්සේ උදන් දවසක් ගෙදර ගියාට පස්සේ මේ තමන්ගේ අම්මට වඳිද්දී ඔළුවට අත තියෙන කරුණාවයි. අර භික්ෂුන් වහන්සේ දැන් මට මේක රාගසිතක් ඇති වුණාද, ඇවතක් වුණාද නැද්ද කියලා විහිඳ ගන්න තරම් ප්‍රඥාවක් තිබුණේ නැහැ. එහෙමයි. එහෙනම් ප්‍රඥා මදි කට්ටිය ඉන්නෝනේ. ඒක කුකුස් පිට ආව භාගතුන් වහන්සේ මුණ ගැහුවා. ඒක බුදුරජාණන් වහන්සේ රාගසිතක් තිබුණාද? එහෙම ගන්න නැහැ කිව්වා. මොන හිතක් තිබුණේ? කාරුණික හිතක් කිව්වා. එහෙනම් නැහැ කිව්වා. නමුත් දැන් ඊට පස්සේ බුද්ධ ශාසනයෙන් දැන් භික්ෂුන් වහන්සේ දැන් භාගතුන් වහන්සේ දැනගත්තා න ප්‍රඥාව අඩු කට්ටිය ඉන්නවා. කුකුස් ඇති වෙනෝනේ. ඒ නිසා සිල්පදයක් දේශනා කළා. එහෙනම් අනුකම්පා සිතින්වත් ස්පර්ශ කරන්න එපා. ඒවතක් වෙනවා. එහෙමයි ස්වාමීනි. බාහිර කොච්චර අනුකම්පාවෙන්ද මේ පිරිසිදු බව පිරිස මේක දේශනා කරන්නේ. ස්වාමීනි මොනතරම් රැකවරණයක් මේ හැමදේම හේතු සහිතයි. එහෙමයි ස්වාමීනි. ඒතකොට ඒක දේශනා කරන්නේ දැන් අර භික්ෂුන් වහන්සේ කුකුස් පිටනේ ආවේ. එහෙමයි. කුකුස් පිට ආවේ. එහෙනම් මේ අම්මගේවත් ඥාතියෙක්ගේවත් ඒ නිසා තමයි දැන් අපි පිරිත් වල බඳින්නේ නැත්තේ. ඒකට මහමෙ උනාට කරහනවා මේ අමුතු සංස්කෘතියක් කියලා. එහෙයි ස්වාමීනි. බලන්න මේ බුදු කෙනෙක් පනවන දේ ඒ පාරිශුද්ධ බව පිණිස ශාසනයක දියුණුව පිණිස ශාසනයේ පැහැදීම පිණිස භික්ෂුන් වහන්සේගේ අභිවෘද්ධිය පිණිස පනවන දේ අරගෙන ගරහන්න අරගෙන කාරණාවක් කරගන්නව නම් කොච්චර පවද්ද අඥානකම නෙවෙයි ඒක අඥානකමත් එක්ක සම්බන්ධයි. එහෙමයි. සමහර අයට ඇත්තට මේ කරුණු කාරණා වටහාලා දෙනකොට හැදෙන කට්ටිය ඉන්නවා සමහර අයට මේ විනය පිටකේ පිළිබඳ දැනුමක් නැතිකමත් එක්ක තියෙනවා. මේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. එතකොට ඒ අර්ථ දැන් අර භික්ෂු මේ ඒ දැන් කාන්තාවත් එතකොට ඒ නිසා තමයි කියන වඳිනකොට මේ කකුල් අල්ල වන්දනා කරන්න එපා. එහෙමයි. ඉතින් භික්ෂුන් වහන්සේට අනුකම්පාවෙන් එක් කරනවා දොරින් ඉඳගෙන වන්දනා කරලා කතා බහ කරලා අවශ්‍ය දේවල්. ඒතර අර භික්ෂුන් වහන්සේට පහසුවන්නේ ඒක එතකොට. සමහරට කුකුස් ඇති වෙන්න පුළුවන් නේ සමහර ඒ කාලේ පුංචි දෙයකට කුකුස් කරන භික්ෂුන් වහන්සේලා හිටියේ ඒ කාලේ. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ. අදටත් ඉන්නවා එහෙම. සමහර කට්ටිය කුකුස් කරලා මේ උපසම්පදා සීලය අතහරින භික්ෂුන් වහන්සේලා ඉන්නවා. එහෙමයි ස්වාමීනි. කොච්චර ඒකට මේ ඊතර යා අතහරින්නේ එක මේ සිල්පදයක් කැඩේ කියලා බයටනේ. එහෙමයි. එහෙම අහිංසක භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා තමයි මේ පිරිත් නූල සම්බන්ධව එහෙම පිළිවෙතක් අනුගමනය කරන්නේ. එහෙමයි. ඒකට පහදින්න ඕන හරින. හරිනම් පහදින්න ඕන. ප්‍රඥාන කමින් තමනුත් වෙනසලා ලෝකෙත් වනසන මේ සමාජගත කළ එක දේවල්. එහෙමයි. ඊළඟ තමයි කාරණේ තමයි ඒතර ඒ අදහසින්ම තමයි ඒකට මේ දැන් බෝධින් වහන්සේ ස්පර්ශ කරන්න එපා කියලා. දැන් භාගතුන් වහන්සේ හා සමානයි. එහෙමයි ස්වාමීනි. අපි යදාසින් නිවන්දනා කරන්නේ. එතකොට ඒ නිසා බය අර මේ දැන් ජීවමානව ඉන්න කෙනෙක්වත් මේ සජීවී ඉන්න කෙනෙක් අත්ින් අල්ලන්න එපා කියනවා නම් ඉතින් භාගතුන් වහන්සේ මේ හා සමබදු බෝධින් වහන්සේ පිළිම් වහන්සේ. එහෙමයි. ඉතින් ස්පර්ශ කරන්න ඕනේ නෑනේ. එහෙමයි ස්වාමීනි. අපිට හිත පහදව ගන්න එක ගෞරවයෙන් වදින එකනේ අපිට පින්ඩස් වෙන දේ බවට පත් වෙන්නේ. එහෙමයි. ඒතර අවඥාවට නෙමෙයි ඒව කිව්වේ ඔබේ රැකවරණය පිණිසමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විනය පිටකයක් ධර්මයේ කරුණුත් අරගෙන ඊට අනුකූලව රැකවරණය පිණිස ශාසනය පිරිසුදු බව පිණිස බෝධින් වහන්සේලාගේ රැකවරණය පිණිස උඩාත් දේවල් කල්පනා කළා තමයි ඒකට ඒක කියන්නේ. කාන්තාව අවඥාවටපත් කරන්නේ නෙමෙයි කියන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් අර කාන්තාය ගොඩක් අර ඒ දේවල් වලට මැදිහත් වෙලා සමහරලාට ගෙවල් දොළුනොත් වැඩිපුර බෝධි පූජා තියෙන කාන්තාය. එහෙමයි. ඒතර සමහරලාට ওই ප්‍රශ්න ඉතින් හට ගන්නවා. එතකොට දැන් බලන්න මේ ප්‍රශ්න ටික එතකොට නැති වෙලා යනෝනේ තමයි. එහෙමයි ස්වාමී. බෝධියක දේවල් ඉල්ලන්නේ. ඒතර ගෞරවයක් නැති වෙන්නේ. ස්වාමීනි බෝධින් වහන්සේ වනාහි භාග්‍යවතුන් වහන්සේමයි කියන අදහසය මේ නොදන්නවා. ඒක තමයි අදහස හිතේ ඇති කරගන්න බැරි කම. දැන් ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ අපි හිටියේ නම් අපි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇඟිලි වල එක එක දේවල් ඉල්ලන්නේ නැහනේ. එහෙමයි ස්වාමී. ඉල්ලනවද? කේස කලාපේ කනේ එක එක දේවල් ඉල්ලයිද? නැහනේ.
දැන් අද එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේගේ අතටම සමහර කට්ටියට මේ දාන බෙදන්න ඕන වෙලා තියෙනවා. 아무ත් සංස්කෘතිය. එහෙමයි ස්වාමීනි. ඒ අර ඒකත් ලාමක බවක් තියෙන අර ප්‍රඥාවේ අඩුකමත් එක්ක. එහෙමයි. ඉතින් ඒ නිසා මේ උපමා තේරුම් ගන්න ඕනේ. එතන මෙතන කාන්තාවක් ගන්නෙ. ඒතර පුරුෂයෙක්ගේ හිත මැඩගෙන රූපයක් විතර ස්ත්‍රී රූපේ තරම් වෙන මොකුත් දකින්න නැති නිසා ස්ත්‍රී රූපය ආදීනව සිහි කරවන පහසු වෙන තමයි. ඒතර මේ දේශනා කරුණු ගන්නෙ. ඒතර සංඝයා ඒ වගේ කරුණු පැහැදිලි කරලා දෙන්නේ මේ ස්ත්‍රියට ගැරහීමටවත් වෙන දෙයකට නෙමෙයි. හැම කෙනාගේම සුරක්ෂිත බව පිණිස. එහෙමයි. යහපත පිණිස කුසල් වැඩිම පිණිසයි කරන්නේ. ඊළඟට කියන රූපේ ආදීනව ගැන කියනවා නම් පින්වත් මහණෙනි අර දැරිවි මැරිලා අමුසෝනක දාලා ගිහින් තියෙනවා. දැන් මේ මල සිරුර එක් දවසක් හෝ දවස් දෙකක් හෝ දවස් තුනක් හෝ කල් ගත වෙච්ච එකක්. ඉදිමිලා නිල් වෙලා සැරව හැදිලා තියෙනවා. පින්වත් මහණෙනි දැන් මොකද හිතන්නේ? දැන් ඒක දැන් සිහි කරගන්නවා භික්ෂුන් වහන්සේලා. එහෙමයි. දැන් අවුරුදු 15 ජීවිතේ දැන් ඔන්න මොකද වෙලා තියෙන්නේ? කනත්තට ගිහින් දාලා දැන් මොකද වෙලා තියෙන්නේ? කනත්තට ගිහින් දාලා දැන් ඉදිමිච්ච නිල් වෙච්ච දැන් මේ කුණු වෙන්න ඔන්න මෙන්න කුණු වෙලා තියෙන රූපයක් දැන්. බුදුරජාණන් වහන්සේ අහන පින්වත් මහන්නේ දැන් මොකද හිතන්නේ රූපය ගැන? දැන් අර ආස්වාදේ තියෙනවද ඒකේ? එහෙමයි ස්වාමී. නෑනේ. එහෙයි. දැන් මේ ආස්වාදේ අරක දිහා බලද්දි නේ. දැන් හිත එහෙනම් මේ හිත පෙරලි පෙරලියයිද? ඒක සිහි කර කර ඉන්නවනම් අපේ හිත පෙරලෙන්න හේතුවක් නැති වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඒතකොට මේ ආස්වාදේ සිහි කර ඉන්න ගියොත් තමයි කාම ඡන්දෙට වැටෙන්නේ. මේ ආදීනවේ සිහි කර ඉන්න ගියොත් මොකද වෙන්නේ? කාම ඡන්දෙට වැටෙන්නේ නැහැ. එහෙමයි. ඒතකොට බලන්න මේක මේ හරි ලස්සනට මේ සතර සතිපට්ඨානෙත් මේක බොහොම ලස්සනට පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. ඒක විස්තර කරනවා මේ ශරීරං සීවතිකාය ජට්ටිතං. ශරීරයක් අතහැරලා ගිහින් තියෙනව කොහෙද? මේ අමුසෝන. ඒ කාලේ නම් අමුසෝනනේ තිබ්බේ. එහෙමයි. ඒකාහමතම් වා දීහමතම් වා තීහමතම් වා. එක දවසක් හරි දවස් දෙකක් හරි දවස් තුනක් හරි පරණ වෙලා උද්දුමාතක. දැන් මේ පිම්බිලා තියෙන්නේ. විනීලක නිල් වෙලා තියෙන්නේ. විපුබ්බක ජාතකම්. දැන් සැරව පිරලා තියෙන්නේ. එහෙමයි. සෝයිම මේව කායන් උපසංහරති. දැන් අරක දිහා බල බල මොකද වෙන්නේ? දැන් රූපය ආදීනවයක් දැන් හිතේ සංඥාවක් මවා ගන්නවා. එහෙමයි. ඒතර රූපේ දැන් එයා නිතර මේ රූපය ආදීනව මේක සිහි කර ඉන්නවා. මේකම භාවනාව. මේකම භාවනාව. එහෙමයි. දැන් මේ ස්වභාවය මරණය සිහි කරන මේක මරණයනේ. මේ සිහි කරනවා නම් හිත ඇතුලේ තියෙන යවුවනමද හිතෙන්නේ නැති වෙලා යනවා කියන්නේ. එහෙමයි. අනුන්ටත් ගලපනවා නම් මග්ගෝ සංජායති ආර්ය ශ්‍රාංග මාර්ග ප්‍රකට වෙන්න පටන් ගන්න එතකොටයි කියනවා. හරි පුදුමයි. එහෙමයි ස්වාමී. අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒතං අන්තිදෝති. දැන් එතකොට මොකද වෙන්නේ? මේ වගේ මේ කියන තමන්ගේ රූපෙටත් මේක ගලපලා බලනවා කියනවා. මගේ ශරීරයටත් මේමයි වෙන්නේ. මේ ස්වභාව ඉක්මවා ගියපු ස්වභාවයකට නෙවෙයි තියෙන්නේ කියලා. එහෙමයි. ඒතකොට තමන්ගේ හිත ඇතුලේ තමන්ගේ ශරීරයට යම් රූපෙට ඇල්මක් යද්දී ඒ රූප ඇල්ම නැතිවීම පිණිස අනුග්‍රහ කරනවා මේ මානසිකාරය. එහෙමයි. බාහිර ලෝකයේ රූපය ගැන සිහි කරනවා නම් බාහිර ලෝකයේ රූපෙට ආධ්‍යාත්මික ඡන්දයක් ඇති වෙනවද? ඒක නැති වෙලා යන්න ඒ යෝනිසෝ මානසිකාරය අනුග්‍රහ කරනවා. එහෙමයි. ඊට පස්සේ විස්තර කරනවා ඉති අජ්ජත්තම් වා කායේ කායानुපස්සීව තමන්ගේ කය ගැනත් ওই විදියට සිහි කරලා උකට ගලපලා එහෙමයි. බහිද්ධා වා කායේ කායानुපස්සීවදී බාහිර කයටත් උහම ගලපනවා කියන එහෙමයි. මේක තමයි භාවනාව කොටස කියලා කියන්නේ. එහෙස්. බික්කු කියන සූත්‍රයේ තියෙනවා දැන් මේ කොටස සිහි කිරීම මේක සතිපට්ඨානෙ. සිහිය පිහිටවන්නේ මේක සිහි කර කර. එහෙමයි ස්වාමීනි. භාවනාව වැඩෙන්නේ තමන්ටයි අනුන්ටයි ගලපන කොටයි කියන. බික්කු කියන සූත්‍රය විස්තර කරනවා. එහෙමයි ස්වාමී. මොකද ඒකට හේතුව දැන් වැඩිමෙන් පරිපූර්ණත්වයට පත් වෙලා යන්නේ තමන්ගේ ජීවිතයටත් ඒක ගලපලා අනුන්ගේ ජීවිතයට ගලපලා දෙපාර්ශ්වයේම හේතු කරගෙන හටගන්න යන චන්දරාගයක් තියෙනවා නම් ඒ චන්දරාගය දුරු වෙනකොට තමයි භාවනාවක් ඉදිරියට වැඩිලා යන්නේ. එහෙමයි. නැත්තම් බාහිර ලෝකයකට එකට තියෙන එක නැත්තම් ආධ්‍යාත්මයකට තියෙනවා. ස්වාමී. ඉතුරුලා තියෙනවනේ. තමන්ගේ ශරීරය හොඳටම දිරලා තියෙද්දි උනත් ලස්සන රූප. බාහිරයකට හිත යන්න බලුවා. එහෙමයි ස්වාමී. ඊළඟට කියනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් එහෙනම් එයා මේ රූපේ හට ගැනීම, කයි හට ගැනීම. එයා තීරුම් ගන්නවා. මේ විදිහට හටගත්තා, මේ විදිහට වෙනසිලා ගියා.
එහෙමයි. සමුදය වය හට ගැනීමයි නැතිවීමයි දෙකම දකිමින් වාසය කරනවා කියලා. ඒතර මේක විවිධ පරයයන් දැන් මේක විස්තර කරලා නැහැ. මේක විවිධ පරයයන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. සමහරලාට මේ ආහාර ප්‍රත්‍යයෙන් මේක පැවතුණා. ආහාර නැති වෙච්ච ගමන් දැන් මේක වෙනසිලා යනවා. එහෙම නැති. එහෙමයි. එහෙම නැත්තම් මේ කෙනෙකුට පුළුවන් මේ කයේ දැන් මේ නාම රූප ප්‍රත්‍යයෙන් කය නම් ආයතනෙ හටගන්නේ. එහෙමයි. ඒ නාම රූප ප්‍රත්‍යයන්ගේ හට ගැනීම නාම රූප නැතිවීම මේක නැති වෙලා යන ස්වභාවය. ඒ විවිධ ස්වභාවයන්ගෙන් යාට සිහි කරගෙන මේ සමුදයයි වයයි දකිමින් වාසය කරන්න බෑ. මෙතකොට තමයි භාවනාවක් ඉදිරියට වැටෙනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ වැඩිමින් පරිපූර්ණත්වයට පත්වලා විරාගය ඇති වෙන පටන් ගන්නෙ භාවනාවක ඉදිරියට වැඩෙනකොට. නිදහස් වෙන්න පටන් ගන්නෙ භාවනාවක ඉදිරියට වැඩෙනකොට. එහෙමයි ස්වාමීනි. එතකම මේ භාවනාවක ඉදිරියට වැඩෙන්නේ නැහැ අයියෝ. එහෙමයි. හරි පුදුමයි. ඒත් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේ කාමච්ඡන්ද දුර වෙලා යන ක්‍රම මේ. හරි ලස්සනයි. ඒතර බලන්න කෙනෙකුට මේ සරලයි දැන් මේක තනිකර භාවනාවක් මේක. ඔකම සිහි කිරීම භාවනාව. එහෙමයි. අත්ති කායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති. එයා සිහි කරනවා කියනවා කල්පනා කරනවා කියනවා මේක තමයි කයි ස්වභාවය. යාවදී ඥානමත්තා ඒක ඥානයක් විදිහට පිහිටනවා කියනවා යා. එහෙමයි ස්වාමීනි. දැන් මුල් කාලේ කරන්න වෙන්නේ මේක බලෙන් සිහි කරවල පවත්තන එක. යෝනිසෝ මනසිකාරී ස්වභාවය ඒක තමයි. එහෙමයි. නමුත් සිහිය පිහිටියට පස්සේ මොකද වෙන්නේ? ඒක ඥානයක් විදිහට පිහිටනවා. ඇති වෙනකොට මවන්න විතර ඇති වෙන හිත ඇතුලේ. ස්වාමීනි සතිපට්ඨානයේ සත්‍යයනා කිරීම තුලනොත් ඒ සත්‍යයනා කිරීම ඉතින් හොඳ දෙයක්. එහෙමයි. සත්‍යයනා කළා කාලයක් මනසිනුත් මෙනෙහි කරන්න ඕනේ. එහෙමයි. පතිස්සති මත්තාය මනාකොට සිහිය පිහිටනවා අනිශ්චිතෝච විහෙරති. එතකොට මොකද වෙන්නේ? මේ විදියට හොඳට සිහිය බලවත් වෙලා නම් තියෙන්නේ. අර ආස්වාදේ සිහි විවි හිත දඟලන ගතිය නැති වෙලා යනවා කියනවා. එහෙමයි. නචකින්ච ලෝකේ උපාදීති. එහෙමයි. එතකොට අර මේ බාහිර හෝ ආධ්‍යාත්ම කායට උපාදාන වෙලා යන්නේ කියනවා. එහෙමයි. ඒවම්පිකෝ භික්කවේ භික්ඛු කායේ කායන් පස්සේ විහෙරති. එහෙමයි. මේකත් භික්ෂුවක් මේ කය අනුව සිහිය පිහිටවන ක්‍රමයක් කියනවා. කොහොමද? එහෙනම් මේ මරුණට පස්සේ දවස් දෙකක් තුනක් යනකොට ඉදිමිලා කුණු වෙලා නිල් වෙලා මේ තියෙන ස්වභාවය නැවත සිහි කර වාසය කිරීම. එහෙමයි. ඊළඟට කියනවා රූපය ආදීනව ගැන කියනවා නම් පින්වත් මහණනි දැන් ඊ දැරිලි මැරිලා අමුසෝහොනි හැරලා දාලා ගිහින් තියෙන. දැන් කවුරුත් නැහැ. පිළිගන්න කෙනෙක් නැහැ. එහෙමයි. අරගෙන යන්න කෙනෙක් නැහැ. එහෙම නේද? එහෙමයි ස්වාමීනි. දැන් බලබලා ඉන්න කෙනෙක් නැහැ දැන්. එහෙයි. දැන් පිරිමි රූපෙටත් වෙන්නේ ඕක, ස්ත්‍රී රූපෙටත් වෙන්නේ ඕක. එහෙමයි. දැන් මේ ශරීරයේ කාක්ක කන්න පටන් ගන්නවා, උකුස්සු කන්න පටන් ගන්නවා, ගිජුලුහිනිය කන්න පටන් ගන්නවා කියනවා. එහෙම නැත්නම් බල්ලෝ කන්න පටන් ගන්නවා කියනවා. හිවල්ලු කන්න පටන් ගන්නවා කියනවා. එක එක જાති සත්තු කන්න පටන් ගන්නවා කියනවා. එහෙමයි. දැන් කොහොම වටිනාකමක් දීපු රූපෙද දැන් මේ සිද්ධ වෙන්නේ? අපේ ජීවිතේ ඕක නේද වෙන්නේ? එහෙමයි. එතකොට කොච්චර ਸਰව පිටතර ලෝකෙකද අපි ඉන්නේ? එහෙමයි. කොච්චර වටිනාකමක් මේකට දීලා තියෙනවද? අන්තිමට අර වටිනාකමක් දීපු ශරීරෙට වෙන ඉරණම කොච්චර ලස්සන වුණත් කොච්චර කැත වුණත් කොච්චර පෝසත් වුණත් කොච්චර දුප්පත් වුණත් කොහේ ඉපදුණත් රටවල් ભેද නැහැ, ಜಾති ભેද නැහැ, කුල ભેද නැහැ, ආගම් ભેද නැහැ. අන්තිම ඉරණම මොකද්ද? ඔච්චරයි. එහෙමයි. කාගේද මේ ආහාරයක් බවටපත් වෙන්නේ? සත්තුන්ගේ, බලුකුක්කන්ගේ, ගිජුලිහිනියන්ගේ ආහාරයක් වෙනවා. එහෙමයි ස්වාමීනි. තමන්ගේ කයට වෙන්නේත් ඕක බව සිහි කරන්න ඕන කියලා. බාහිර කයට වෙන්නේත් ඕක බව සිහි කරන්න ඕන කියනවා. එහෙයි. ඒ වගේම තමයි රූපේ හට ගැනීම සිහි කරන්න ඕන කියනවා. මේ විදිහට හටගත්තා, මේ විදිහට නැති වෙලා ගියා කියලා. රූපේ ආස්වාදයේද ස්වාමීනි? මේ හට ගැනීමයි නැතිවීමයි. එහෙමයි. ඒ කියන්නේ මේක ආහාර ප්‍රත්‍යයෙන් තමයි පවතින්නේ මේක. එහෙමයි ස්වාමීනි. ආහාරය නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? දැන් කුණු වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේ රූපේ උණුසුමයි විඥානයයි මේ ටික තියෙනකන් තිබුණා. එතකොට ආයුෂය උණුසුමයි විඥානයේ ශරීරෙත් එක්ක බැඳලා තියෙනකන් තියෙනවා නැති වෙච්ච කම මොකද වෙන්නේ? කුණු වෙලා විනාශ වෙලා යනවා. එහෙමයි. ඒක ඉතරයි තියෙන්නේ. එහෙමයි. ඊළඟට තව රූපේ ආදීනව ගැන කියනවා නම් පින්වත් මහණනි දැන් ඊ දැරිවි මැරිලා අමුසෝන අත්හැරලා දාලා තියෙනවා. දැන් ඊ ශරීරයේ නහර වලින් බැඳිච්ච මස්ලේ ඇති ඇට සැකිල්ලක් වෙලා. එච්චර දැන් සත්තු කාලා මොකද වෙන්නේ? දැන් මේ ශරීරේ නහර වැල් ටික ඉතුරු වෙලා තියෙනවා මස් තැන් වලින් තියෙන ඇට සැකිල්ල තමයි දැන් තියෙන්නේ. එහෙමයි. උතෙන්ට වෙන්නේ නැද්ද? දැන් මොකද වෙලා තියෙන්නේ රූපී ආස්වාදෙට?
මේ රූපෙටත් උච්චරයි බාහිර රූප වලටත් උච්චරයි කියලා එයා සිහි කර කර ඉන්නවා. එහෙමයි. අන කාමච්ඡන්ද දුරු වෙන්න. රූපෙට තියෙන බැඳීම දුරු වෙලා යන්න. එහෙමයි ස්වාමීනි. කයට තියෙන බැඳීම දුරු වෙලා යන්න. දැන් බලන්න එතකොට මේ හැම මොහොතකම මේ හැම පියවරකදීම අනුන්ටත් ගලපනවා තමන්ටත් ගලපනවා කියනවා. මේ හැම පියවරකම සිහිය වැඩෙනවා. එහෙමයි ස්වාමීනි. හැම පියවරකම සිහිය වැඩෙනවා. එහෙයි. හැම පියවරකම ධම්මවිචය වැඩෙනවා. වීරිය වැඩෙනවා. ප්‍රීතිය වැඩෙන්න අනුග්‍රහ කරනවා. එහෙමයි. හැම පියවරකම. එහෙමයි. එහෙම සිහිය වැඩිච්ච කෙනා තමයි එතකොට සමුදේ වය ඇත්තටම දකින්නේ. එතකන් සිහිය වැඩිච්ච නැත්නම් ඒකයි කියන්නේ දැන් මේකේ මුල් පියවර තමයි සතිපට්ඨාන. සිහිය දියුණු කරන එක. එහෙමයි ස්වාමීනි. ඒතර සිහිය වැඩිච්ච කෙනා තමයි සමුදේ වයට හිත පිහිටවන්නේ. එහෙමයි. එතකන් එයාට ඒක කරන්න බෑ. ඔච්චර කිව්වත්. එහෙමයි. එයාට එතකන් ඒක ප්‍රශ්නයක් විතරයි. ඒකින්ද ඒක ප්‍රශ්නයක් කර කර සමුදේ වය කියන්නේ මොකද්ද කියලා හිත හිතා ඉන්නවට වඩා හොඳම දේ තමයි කරන්න තියෙන දේ කරන එක. මොකද සති සිහිය වඩන එක. එහෙමයි ස්වාමීනි. මේක ගොඩාක් තියෙන්නේ අර මේ අන්තිමට කරන්න තියෙන දේ තමයි ඊට පස්සේ මම ප්‍රශ්න කර කර ඉන්නේ. කරන්න ඕන දේ කරන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම නෙවෙයි තියෙන්නේ මේක පියවරක් වඩලා සිහිය දියුණු කරගත්තට පස්සේ අනිත් ප්‍රශ්න ඔක්කොම සංසිඳෙනවා. එහෙමයි ස්වාමීනි. අනිත් ප්‍රශ්න ඔක්කොම නිරෝල් වෙනවා. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කිසි දෙයක්. සමුදේ ප්‍රශ්නයක් වෙන්නේ, අස්තංගමේ ප්‍රශ්නයක් වෙන්නේ, මේ හට ගැනීම ප්‍රශ්නයක් වෙන්නේ, නැතිවීම ප්‍රශ්නයක් වෙන්නේ. එහෙමයි. ඒව ප්‍රශ්න ඔක්කොම නිරෝල් වෙලා යනවා. එහෙයි. නිරෝල් වෙන්නේ සිහිය දියුණු වෙනකොට. එහෙයි. මොකද සිහිය දියුණු වීමත් එක්ක ප්‍රඥාව දියුණු වෙනවා. ඒකත් එක්ක තමයි අනිත් ප්‍රශ්න ඔක්කොම ටික නිරෝල් වෙලා යන්නේ. එහෙමයි. ඊළඟට කියනවා ඒ වගේම දැන් ඊළඟට සිහි කරන්න කියනවා තව කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ? මස් නැහැ කියනවා. ලී තැවරිච්ච නහර වලින් බෙදිච්ච ඇට සැකිල්ල විතරයි ඉතුරු වෙන්නේ. ඔක තමයි රූපය ආදීනවා. ලස්සනට තිබිච්ච රූපේ. දැන් ඕව සිහි කර කර ඉන්නව නම් නේද? එහෙමයි ස්වාමීනි. ජීවිත කඩාකප්පල්ලෙන්නේ නැහැ. එහෙයි. නොවැළුණු සිතින් විරාගී සිතින් හොඳ කරුණා මෛත්‍රියකින් ඉන්න පුළුවන් වෙයි. එහෙමයි ස්වාමීනි. මෛත්‍රිය බලවත් වෙනවා මේ ඇල්ම අඩුණක්. එහෙමයි. කරුණාව හොඳට තියාගන්න පුළුවන්. මුදිතාව තියාගන්න පුළුවන්. උපේක්ෂාව තියාගන්න පුළුවන්. එහෙමයි. ඉතින් මේ ඉක්මනටම කේන්තියන්නේ බැඳීමත් එක්ක තමයි යන්නේ ඔක්කොම. දැන් බලන්න තමන් ගාවේ හිතින් ළඟින්ම ඉන්න කෙනාත් එක්ක නෙමෙයි වැඩි ප්‍රකේන්තියන්නේ. ඔව්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට බලන්නේ කේන්තිය අර බැඳීමත් එක්ක විශ්වාසයක් ඇති වෙනවා. එතකොට මේ කේන්තිය යනවා ප්‍රශ්න ගොඩයි. එහෙමයි. බැඳීම අඩු වෙනකොට මොකද වෙන්නේ? කේන්තිය යනවා අඩුයි. වැඩිපුර සේවයක් කරන්න පුළුවන් එයා වෙනුවෙන්. කැපකිරීමක් කරන්න පුළුවන්. ඉවසන්න පුළුවන් එයා වෙනුවෙන්. එහෙමයි. ඒක වෙන්නේ බැඳීම අඩු වෙනකොට. එහෙමයි. ද බැඳීම අඩු කරන්නේ කොහොමද? මේ විදිහට සිහි කිරීමෙන්. නිකන් නම් වෙන්නේ. නිකන් වෙනවනම් මේ ලෝකෙ දොස්තරලා ඔක්කොම මෙලහට රහත් වෙලා. එහෙමයි ස්වාමීනි. නේද? ඒ කොච්චර බොඩි කපනව දකින්නවද දවස ගානේ. එම්බාම් කරන කට්ටිය රහත් වෙලා මෙලහට. කීයක් බොඩි කපලා ඇද්ද? එහෙමනේ තියෙන්නේ. දැක්ක පමණට විරාගයටපත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේක මනසේ මවා ගන්න ප්‍රමාණයට මවල එක සිහි කරන ප්‍රමාණයට විරාගයටපත් වෙන්නේ. දැක්ක පමණට දැක්ක නෙමෙයි. දැක්ක පමණට ඒක වෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැකලා මේ කොච්චර ඉන්නවද මේ ලෝකේ? එහෙමයි. ඊළඟට කියන ඒ ඇට සැකිලි හැමතැනම දැන් ඊළඟට මොකද වෙන්නේ? කාලයක් යනකොට මස්ලේ කොහෙත්ම නැති නහර වලින් බැඳුණු ඇට සැකිල්ල වෙලා කියන තියෙනවා. ඊළඟට මේ ඇට සැකිල්ල හැම තැනම විසිරලා තියෙන්නේ. සමහරලාට මොකද වෙන්නේ? අත් ඇට වෙන පැත්තක, කකුල් ඇට වෙන පැත්තක, කල වැට වෙන පැත්තක, කොඳු ඇට වෙන පැත්තක, හිස් කබල තව පැත්තක විසිරලා ගිහිල්ලා තියෙනවා. එහෙමයි. අපේ රූපෙට ඔක වෙන්නේ නැද්ද? අනේ වෙනවා. බාහිර රූප හැම එකටම ඔක වෙන්නේ නැද්ද? වෙනවා. එහෙමයි ස්වාමීනි. මෙහෙම හිත හිතා වාස්තික මේක යෝනිසෝ මනසිකාරය. කාමච්ඡන්ද දුරු වෙලා යනවා. රූපෙට තියෙන රාගය දුරු වෙලා යනවා. එහෙමයි. ඊළඟට විස්තර කරනවා අත්තට එක පැත්තක, කකුල්ලට තව පැත්තක, කෙන්ඩයට තව පැත්තක, කලවයට තව පැත්තක, කොඳුයට තව පැත්තක, උකුල්ලට තව පැත්තක, හිස් කබල තව පැත්තක. පින්වත් මහණනි දැන් මොකද හිතන්නේ කියලා අහනවා. ඒ කාලේ අර දැරවියේ හැටියට සිටිද්දී ඇගේ තිබිච්ච රූප සෝභාව අතුරුදහන් වෙලා ආදීන මතුණා නේද? එහිමයි ස්වාමීනි පින්වත් මහණනි මේකත් රූපේ තියෙන ආදීනයක් කියලා. දැන් මේ කායानुපස්සනාවේ නව සීවතක යටතේ නවයක් තියෙනවා පියවර. එහෙමයි ස්වාමීනි. ඒ නවය හැම එකම භාවනාවක්. ඒතර මේ පියවර තමයි සතිපට්ඨාන වෙන්නේ. සිහිය වැඩෙන පියවර වෙන්නේ ඒක. එහෙමයි. ඒතර සිහිය වැඩිච්ච කෙනා තමයි සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සී. මේ ඔක්කොම තේරුම් ගන්න සිහියට තමයි සංවේදී වෙන්නේ. ඒක ප්‍රශ්නයක් කරගෙන වැඩක් නැහැ. වඩා ගන්න ඕන සිහිය වඩන්න නැත්නම් ඒක හැමදාම මරණකම් ප්‍රශ්නයක් විතරයි.
එහෙමයි. කොච්චර කිව්වා පිළිගන්නෙත් නැහැ. 13කින් 10ක් කියයි. 10ම ඊට පස්සේ මම මුලා වෙලා ඉන්නවා ඊට පස්සේ. එහෙමයි. මුලා වෙන හේතුව මොකද්ද? කරන්න ඕන දේ තමන් කරලා නැහැ. පැහැදිලිවම තියෙන පින්වත් මහන්නේ සතිපට්ඨාන කියන්නේ මේ පියවරට, භාවනාව කියන්නේ මේ පියවරට කියලා. එහෙමයි ස්වාමී. පැහැදිලිවම දේශනා කළා තියෙද්දි ඉතින් ඇයි මුලා වෙන්නේ අපි? එහෙනම් සිහිය වඩන පියවරේ අපිට මේ ශ්‍රාවකත් ඉන්න ජීන්ස් පාඩු. ඕක සිහි කර කර පාඩු වෙන්නයි තියෙන්නේ. එහෙමයි. සිහිය උපදින දවසක සිහිය උපදී. උපදින දවසට ප්‍රශ්න ටික විසඳේ. එහෙමයි. එතකම මේ බුද්ධ දේශනාව පිළිබඳ පිළිගැනීමක් ඇති වෙන්නේ. සිහිය උපදිනකන් සැකීම ඇති වෙන්නේ. සිහිය උපදින විට ස්වාමී සිහිය උපදිනකොට සැකෙත් නැති වෙලා යනවා. යෝනිසෝ මනසිකාරය. ඕ යෝනිසෝ මනසිකාරයෙන් සිහිය උපදිනවා. සිහිය උපදිනකොට සැක නැති වෙනවා. එහෙමයි ස්වාමීනි. සැක නැති වෙනකොට තමයි බුද්ධ ශාසනය ස්ථාරව පිහිටන අනුග්‍රහ කරන්නේ. එහෙමයි. එහෙම නැතු ඒක සිද්ධ වෙන්නේ නැහැ. එහෙයි. ඉතින් ඒ නිසා ඒක කොච්චර අමාරුද කියන එක නිසා තමයි අපි කියන්නේ එතකොට මේක පින කරගෙන ඉන්න කියලා. එහෙමයි ස්වාමීනි. ඒ සිහිය උපදින යෝනිසෝ මනසිකාරයේ හිත පිහිටවන්න පුළුවන්. මේ මිත්‍ය කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න පුළුවන්. පින දහම තමන් කරගෙන වාසය කරන්න ඕන. සීල සම්පත්තිය පිහිටලා ඉන්න පුළුවන්. එහෙමයි. එතකොට මේ බුද්ධ ශාසනය නැවතත් මුණ ගස්සන. එතකොට මේ කල්යාණ මිත්‍රය මුණ ගස්සන. මේ උදාහර පුණ්‍ය සම්පත්තිය නැවත නැවත තමන්ගේ ජීවිතේ රැස් කර කර වාසය කරනවා. එතකන් තමන් මේ ධර්මයේ හාමින් යෝනිසෝ මනසිකාරය යෙදෙනවා. එහෙමයි. ඒතර සිහිය උපදිනකන් රකින්න දෙයක් සේෆ්ටි දෙයක් තමන්ට තියෙන හැමතිස්සෙම. එහෙමයි. එතකොට සිහිය උපදින දවසට සිහියෙන් තමයි ආරක්ෂා වෙලා ගමන යන්නේ. පිනාඩු නම් බාධා වැඩි. පිනාඩු නම් එක තමයි ස්වභාවයෙන් බාධා වැඩි. සිහිය උපදුනත්. නමුත් අර එයාගේ සිහිය බලවත් නම් මේ බාධා ASCII ඔක්කොම එක තමන් කරගෙන යනවා ඉතින්. එහෙමයි. ඒ කාලේ ඉතින් එහෙම ශ්‍රාවක හිටියයිම. පින අඩු වෙලා ඉඳගෙනත් මේ දැන් ওই ලෝසක මහ රහතන් වහන්සේ දානි ලැබෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. නමුත් ඒ සිහිය ඒ යෝනිසෝ මනසිකාර කිසි අඩුවක් තිබුණේ නැහැ නේ. අර දුක් ටික විඳගෙන අර ටික නෙවෙයි මේ ඊට පස්සේ කල්පනා කරේ. පින වැඩි කරගන්න ඕනේ කල්ප 10ක් තිබුණේ නැහැ. ඇයි? යෝනිසෝ මනසිකාර සිහිය ප්‍රඥා දිනු වෙලා ඉවරයි. ඒතර අර හිත පිහිටන්නේ. එහෙමයි. එතකොට දිනු කරන්නේ නැහැ මේකෙන් ඊතර වෙන එක ඊට වඩා වටින්නේ කියලා සිහියම දිනු කරගෙන යෝනිසෝ මනසිකාරයම දිනු කරගෙන ප්‍රඥාවම දිනු කරගෙන සීලයෙන් පිහිටවගෙන මොකද නිකලෙස් වෙන මාවත විවර කරගෙන ඉවරයි Taman තුලින්. එහෙමයි. ඒතර ඉතින්ට එනකන් අපි අපිට රැකවරණේ තියෙනවා පිනේ. එහෙමයි. පින හදන්න ඕනේ ඒ නිසා තමයි අපි. ඊළඟට නූරුපේ ආදීනව ගැන කියනවා නම් පින්වත් මහණනි දැන්යි දැරිවි මැරිලා අමුසෝහනේ අත්හැරලා දාලා තියෙනවා සුදු පාට වෙච්ච ඇට ගොඩක් විතරයි දැන් තියෙන්නේ. ඉතින්ටපත් වෙන්නේ නැද්ද අපේ ජීවිතේ? එහෙමයි. දැන් ආස්වාදේ නෑ ඉවරයි. අහෝ මෙවන් ජීවිතයකට නේද අපි ගහගන්නේ මරාගන්නේ නේද? කොටාගන්නේ. ඊළඟට කියනවා ඒ ඇටත් අවුරුදු ගාණක් පරණ වෙලා කැඩිලා ගිහිල්ලා තියෙනවා කියනවා. ඊට පස්සේ ඒට අන්තිමේදී කුඩු වෙලා පිටි බවට පත් වෙලා යනවා. දැන් ඒ කාලේ නම් මේක හරිය සංවේදී මොකද මේ අමුසොහොන්නේ තියෙන්නේ. එහෙමයි. අද මේ අද ආදාහනය කරන වලදා එහෙම නේද කරන්නේ අද? එහෙමයි. පින්වත් මහණේ දැන් ඔබ මොකද හිතන්නේ? ඒ කාලේ දැරිවියක් හැටියට සිටිද්දී යගේ තිබිච්ච රූප සෝභාව අතුරුදහන් වෙලා ආදීන මතුණා නේද? අනේ එහෙමයි ස්වාමීනි. පින්වත් මහණේ මේකත් රූපේ තියෙන ආදීනමයක් කියලා. මොකද අන්තිමට මොකද්ද? අලු ගොඩක් විතරයි. එහෙමයි ස්වාමීනි. ආස්වාදනීය ජීවිතය අන්තිමට මොකද්ද? අලු ගොඩක් විතරයි. ඒකම විතරක් සිහි කර කර කෙනෙකුට ඉන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. පින්වත් මහන්නේ රූපේ නිදහස් වීම කියන්නේ කොහොමද? පින්වත් මහන්නේ ওই විදියට ආදීනව සිහි කරද්දී මානසිකාරය යෙදෙද්දී මොකද වෙන්නේ? ඒ රූපේ කෙරෙහි තියෙන ආසාවක් ඇද්ද? ඒක හිතේ නැති වෙලා යනවා කියනවා. ඒ ආසාව ප්‍රහාණය වීමක් ඇද්ද? මේක තමයි කියන රූපේ නිදහස් වීම කියන්නේ. එහෙමයි. ඒ කාන්තෙන් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. මේ ධර්මණගේ කාන්තෙන් ස්වාක්කාතයි. එහෙමයි. ආර්ය මහා සංඝරත්නයේ කාන්තෙන් සුපටිපන්නයි කියලා පහදින්න. එහෙමයි. මේ කරුණම කෙනෙකුට ඥානවන්ත කෙනෙකුට ප්‍රමාණවත්. එහෙමයි. පින්වත් මහණනි යම්කිසි ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි රූපේ ආස්වාදයේ විදියටත් ආදීනමේ වශයෙන් උත් නිදහස් වීම වශයෙන් උත් ওই විදියට යථාර්ථයක් වශයෙන් අවබෝධ කළේ නැත්නම් ඕම් රූපය ගැන තමන් අවබෝධ කරනවා කියලා හෝ රූපය ගැන අනුන්ට අවබෝධ කරනවා කියලා හෝ මේ වැඩපිළිවෙලක් ඉස්මතු කරනවා සිද්ධ වෙන්නේ නැහැ කියනවා. එහෙමයි. එහෙනම් යම් කෙනෙක් යම් ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි රූපේ ආස්වාදයේ විදියට ආදීනමේ විදියටත් නිස්සරණ විදියට දකින්නව නම් තමන් රූපය අවබෝධ කරගන්නවා කියලා හෝ
අන් අයට රූපය අවබෝධ කරවනවා කියන එක සිදු වෙන දෙයක් කියනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් රූපය ගැන අවබෝධ කරනවා කියලා කියන්නේ මොකක්ද එහෙනම්? ආස්වාදය අවබෝධ කරන්න ඕන. ආදීනවය අවබෝධ කරන්න ඕන. නිස්සරණය අවබෝධ කරන්න. ඒක තමයි රූපය අවබෝධ කරනවා. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි ඒක. නැත්තම් රූපයට වසඟ වෙලා ගියොත් එහෙම එච්චරයි වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට දැන් බලන්න සතර සතිපට්ඨානයේ උකටම ලස්සන ගැලපෙන දහම් පරයය තියෙනවා මොකද්ද? දැන් මේ නවසීවතික කොටස් තියෙන මේක තමයි. එහෙමයි. දැන් මෙතන කොටස් 9ක් තියෙනවා. මේ කොටස් 9 හැම එකම තියෙනවා. මේ එකක් ඉවරලා තියෙනවා. ඉතිය දැන් මුල් කොටසෙන් කිය වැඩෙන්නේ කොහොමද? සතිය. එහෙමයි. ඊනස මුලින්ම එහෙන සතිය වඩ아가ගෙන ඉන්න ඕන. සතිය වැඩුණාට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ පියවරට එන්න පුළුවන් මොකද්ද? ඉති අජ්ජත්තම් වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. එහෙමයි. එහෙම සිහි කරනව නම් ඒක තමයි කියනවා. ඒතර භාවනාවක් විදිහට වැඩෙන්න අනුග්‍රහ කරන්නේ. ඒක බික්කු කියන සූත්‍රය බොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ විභංග කියන සූත්‍රය පැහැදිලි කරනවා. ඒ වගේම බික්කු කියන සූත්‍රෙත් ඒ වගේම ලස්සන පරයයක් ඉස්මතු කරන භාග්‍යතුන් වහන්සේ පින්වත් මහන්නි යම් කිසි කෙනෙක් මේ තමන්ගේ ආධ්‍යාත්මේ තියෙන මේ ස්වභාවය සිහි කරනව නම් බාහිර මේ ස්වභාවය සිහි කරනව නම් ඒකින්ම තමයි කියනවා මේ සතිපට්ඨානෙ දියුණු වෙලා යන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්නකොට මේ පරයයන් ටික විස්තර කරන්නේ යම් හේතුවක් ඇතුළු. එහෙමයි. ඒතර එහෙනම් දැන් සතිපට්ඨාන කියන්නේ මොකද්ද? අර ඒ අරමුණ සිහි කිරීම. භාවනාව කියන්නේ කොහොමද? එතකොට මේ සමුදයයි වයයි දැකමින් වාසය කරන එක. ඒතර එතෙන්ට එන්නේ කොහොමද? අර සතිපට්ඨානෙ වැඩිච්ච කෙනාට ඒක කරන්නේ. එහෙමයි. ඒකින්ද අර පියවරයන් දෙක ඉස්සෙල්ලා ප්‍රශ්නයක් කරගන්න එපා. ඉස්සෙල්ලා යෝනිසෝ මනසිකාරයේදී. එහෙමයි ස්වාමීනි. ඒතර යෝනිසෝ මනසිකාරයෙන් සිහිය දියුණු වුණාට පස්සේ දියුණු වෙච්ච සිහියට හට ගැනීමක් නැතිවම සංවේදී වෙනවා. එහෙමයි. අරමුණු වෙනවා. ඒක මිලිඳු රාජ ප්‍රශ්නේ බොහොම පැහැදිලිවම අපි මේ ඉස්සෙල්ලා දේශනාවලදී මිලිඳු රාජ ප්‍රශ්නේ ඒ පොතේදී සිහියේ ස්වභාවය මොකක්ද කියලා අහනවා රජතුමා. එහෙමයි. සිහියේ ස්වභාවය තමයි කියනවා මේ කුසල අරමුණු කරවන එක. එහෙමයි. සමුදය අරමුණු කරවන්නේ, වය අරමුණු කරවන්නේ. ඔක්කොම අරමුණු කරවන්නේ කොහොමද? සිහියට. සිහිය වැඩුණාට පස්සේ සංවේදී වෙන ධර්මයන් කල්තව අපි ප්‍රශ්න කරන එක ප්‍රශ්න කිරීමෙන් වෙන්නේ සැක ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් ප්‍රශ්න කිරීම තුළ හොයා යනවනේ. එහෙයි. එක තැනක නෙමෙයිනේ. එහෙයි. හොයා ගිහිල්ලා 10 පොලකින් අහන්නේ 10ක්. එහෙයි. ඊට පස්සේ මම්මුලා වෙනවා. එහෙමනේ පිරිසිදු බුද්ධ දේශනාව තියෙනවනේ කල යුද්ධේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ බුද්ධ දේශනාව හොඳටම මනාව පැහැදිලි. මොකද්ද? විභංග කියන සූත්‍රේ මනාව පැහැදිලි. අපි නම් ඉස්සෙල්ලා සිහිය වැඩි යුතුයි කියන තැන. එහෙමයි. ඉතින් ඒ නිසා සතුටු වෙන්න අද දවසේ මේ පින්වත් පිරිස මේ උදාාර පණිවිඩයක්. කෙලෙස් දුරු කරන පණිවිඩයක්. කෙලෙස් සංසිඳවන නීවරණ දුරු කරන පණිවිඩයක්. Tamanට මේ කාල හෝරාව තුළ දෙන්න මේ දෙව් මිනිස් ලෝකයාට මේ වාසනාව දෙන්න. වාග්ය දෙන්න. වාග්යවන්ත තමන්ගේ ජීවිතේටම මම හිතන්නේ මේ සසර පුරාවටම මේ සමහරට මේ කරගත්තු එකම පුණ්‍ය සම්පත්තිය වෙන්න පුළුවන් සමහරවිට. ස්වාමීනි. මේ පුණ්‍ය සම්පත්තිය මේ පිංගුතුන්ගේ ජීවිතේ සසර පුරාවටම කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙමින් කෙලෙස් දුරු කිරීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අපට අනුකම්පාවෙන්න කෙලෙස් මල ගලවා පවිත්‍ර භාවය ඇති කරන භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරුවන අප හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාවයි උදා වුනේ. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කර දෙනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්නවල අමාදාර මාමිුණා භාවනාස්පොට සම්බන්ධ සීතා ඒ වගේම පද්මිනී කාන්ති නිසංසලා සහ මල් කාන්ති යන පින්වත් පිරිසේක රාශි වෙලා ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දිව්වරු ඉෂ්ඨකාමී දිව්වරු ප්‍රදේශ භාර පළාත් භාර දිව්වරු ලෝකපාලක දිව්වරු
ගෞතම බුද්ධ ශාසනය ගැන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සලසා දෙත්වා. අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට සලසා දෙත්වා. දිවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය කල්යාණ මිත්‍ර පින්වත් ගුරු දේවයන් වහන්සේටත් මහමෙවුනාසක වාසී ලෝකවාසී මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්මය අවබෝධයේ පිණිසම මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ඒ පින්නවල අමාදාර මහමෙවුනා භාවනාස්පෝට සම්බන්ධ පින්වත් සීතා මෑණියන් පද්මිනී කාන්ති නිසංසලා සහ මල් කාන්ති යන පින්වතුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මේ සීතා පද්මිනී කාන්ති නිසංසලා සහ මල් කාන්ති යන පින්වත් පිරිස ඒ සඳහා උපකාර කළ සියලු දෙනාට කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්ම අවබෝධයේ පිණිසම මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ පින්නවල අමාදාහර මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ සීතා පත්මිනී කාන්ති නිසංසලා සහ මල් කාන්ති යන පින්වන්ත පිරිසක්. ඒ පින්වන්ත හැමදෙනාමත් පිනති ඔබ හැමදෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බර පැන වෙන් කරගනිමින් උදාර ධර්ම දානමය පින්කම සිදු කරගන්න පින්වන්ත ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එම්නම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත දහම් කැඩපත පිණිස දහම් කැඩපත සදහම් පිළිසඳර රැගෙන අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.